ඊළඟ මාතෘකාව තන්‍ය මාධ්‍ය තන්තුවක් මත තන්‍ය මාධ්‍ය තන්තුවක විතතියට එදිරිව තන්‍ය මාධ්‍ය තන්තුවක විතතියට එදිරිව බාහිර බලය අතර ප්‍රසාරය විතතියට එදිරිව බාහිර බලය අතර ප්‍රසාරය මම අදින්න පුළුවන්ද කියලා මං ඉල්ලුවේ විතතියට එදිරිව බාහිර බලය අතර ප්‍රසාරය නම් x අක්ෂයේ ඉන්නේ විතතිය y අක්ෂයේ ඉන්නේ බලය ඇදලා දෙන්න බලන්න ප්‍රසාරය හරි ලේසි මම උදාහරණයක් මෙහෙම උදව් කරත් ඔයගොල්ලෝ ගන්නවා ප්‍රසාරය හැඩය වෙනස් වෙන්න බෑනේ අර හැඩයම තියෙන්න ඕන. ඔයගොල්ලෝ කලින් ප්‍රසාරය මතකයි කලින් ප්‍රසාරය වක්‍ර මොනේ මොන අක්ෂය දෙසටද? විතතිය අක්ෂය දෙසට. එහෙනම් මේකත් ඒ විදිහම තමයි වෙනස් වෙන්න දෙන්නේ. අක්ෂ දෙක මාරු කරා විතරයි. බලන්න. හරිද? හැබැයි ප්‍රසාරයක් යනදම මේකේ තියෙන ලක්ෂ්‍ය ටික ABCD මාක් කරන්න ඕන. මාක් කරලා ඒව හඳුන්වලා දෙන්න ඕන. අන්තර මෙයා නේද ප්‍රසාරය කියලා. එක්තරා සීමාවක් එක්ක එන්න ඕන මොන සීමාවද? සමානුපාතික සීමාව නේ දක්වා ප්‍රසාරය සරල රේඛාවක් විදිහට තියෙනවා. කැපිටල් එකේ. ඊට පස්සේ මතකද ප්‍රසාරය වක්‍ර වෙන්න පටන් ගත්තා B තෙක්. ඊට පස්සේ C අවන්ති ලක්ෂ්‍යය ලැබුණා. ඊට පස්සේ උර මතකයි වේදක ලක්ෂ්‍යය ලැබිලා කෙටලා ගියා. ඔක නේද ප්‍රසාරය වෙන්නේ. හරිද? ඒකට මේ සීමාව මේ අඳුර ගන්න පුළුවන්. කැපිටල් A කියන්නේ සමානුපාතික සීමාව. B කියන්නේ ප්‍රත්‍යක්ෂතා සීමාව. C කියන්නේ අවනති ලක්ෂය. D කියන්නේ ભેදක ලක්ෂය. හරිද? අඩුපාඩු තිබුණා නම් සම්පූර්ණ කරන් ඉන්න. අඩුපාඩු තිබුණා නම් සම්පූර්ණ කරන් ඉන්න. හරිද? right. දැන් ඔයාලට පේනවද සමානුපාතිකතා සීමාවත් එක්ක විශේෂත්වයක් තියෙනවා. තියෙනවා නේද විශේෂත්වයක්. මොන සීමාවද? මේ බලන්න පොඩ්ඩක්. සමානුපාතිකතා සීමාවත් එක්ක සමානුපාතිකතා සීමාවත් එක්ක මොකක්ද තියෙන විශේෂත්වය? ප්‍රසාරය සරල රේඛාවක්. ප්‍රසාරය සරල රේඛාවක් කියන්නේ y අක්ෂය x අක්ෂයට අනුලෝමව සමානුපාතිකයි. f සමානුපාතිකයි e. අපිට ඔය සමානුපාතිකතාව නැති කරන්න පුළුවන් එක පැත්තක් නියතයකින් ගුණ කරලා. k කියලා නියතයකින්. එහෙනම් f සමානයි කාටද? ke. මෙන්න එනවා ඔයගොල්ලෝගේ ඊළඟ සම්මත සමීකරණේ පාඩමේ. දන්නවද මේකේ k කියන්නේ කාටද කියලා? ඔයගොල්ලෝ අඳුරන කෙනෙක් k කියන්නේ දුනු නැත්තම් බල නියතය. මාධ්‍යක දුරු නියතේ හෙවත් බල නියතය කියන්නේ මෙයාට. ඒත් f සමානයි ke ගන්න කලින් අපිට ප්‍රකාශනයක් ආවා f සමානුපාතිකතා f සමානුපාතිකයි e මොන සීමාවත් එක්කද? සමානුපාතික සීමාව සඳහා. දන්නවද මෙන්න මේක අපි හඳුන්වනවා ප්‍රත්‍යක්ෂතාව සම්බන්ධ හුග්ගේ නියමය කියලා. ප්‍රත්‍යක්ෂතාව සම්බන්ධ හුග්ගේ නියමෙන් කියවෙන්නේ සමානුපාතිකතා සීමාවත් එක්ක යොදවන ලබන බලය
ඒ නිසා ඇතිවන විතතියට අනුලෝමව සමානුපාතිකයි කියලා. රයිට් මේ ඔලයාගමුද ප්‍රස්සාරය අනුව කියලා මේ ටික ලියලා ඉස්සෙල්ලා ඉවර කරන් ඉන්න. ප්‍රස්සාරය අනුව කියලා ටික ලියලා ඉවර කරන් ඉන්න. හරිද? මෙහි k යන නියතය එම මාධ්‍ය කොටසේ දුනු නියතේ හෙවත් බල නියතය දුනු නියතේ හෙවත් බල නියතය ලෙස හඳුන්වයි. ඊළඟ පෙළෙන් මෙය ප්‍රත්‍යස්සතාව සම්බන්ධ හුක් නියමය වේ. ඊළඟ පෙළේ මාතෘකාව ගමු. ප්‍රත්‍යස්සතාව සම්බන්ධ හුක් නියමය. මොකක්ද එකෙන් කියවෙන්නේ? සමානුපාතික සීමාව තුළදී භාරය ඒ නිසා ඇතිවන විතතියට අනුලෝමව සමානුපාතිකයි. මෙහෙම ලියමුද? සමානුපාතිකතා සීමාවේදී වස්තුව මත යොදනු ලබන භාරය ඒ නිසා ඇතිවන විතතියට අනුලෝමව සමානුපාතික වේ. එතකොට ඔතනම දුනු නියති ඒකක සමාන හොයලා දෙන්න. හරිද? දුනු නියතේ ඒකක සමාන. F සමානයි KE නේද? අපිට දැන් K උක්ත කරන්න K සමානයි කාටද? F බෙදීම E නේ. ඒ නිසා K ගේ මාන බලන්න ලේසියෙන් ගන්න තුන. K ගේ මාන කියලා කියන්නේ F ගේ මාන MLT රින දෙකයිනේ බලයක් කියන්නේ. E ගේ මාන එතකොට L කැපෙනවා. කවුද ඉතුරු වෙන්නේ? MT රින දෙකයි. K ගේ එකක සිම්පල්. F කියන්නේ බලය කියන්නේ නිව්ටන්. E කියන්නේ විතතිය කියන්නේ මීටර්. ඒක නිසා මොනවද යාගේ මාන? මීටරයට නිව්ටන්. ඔන්න K ගේ මාන. හරිද? මම තව පොඩි කතාවක් කියන්නම් දුනු නියතය ගැන. හරිද? දුනු නියතය ගැන තව පොඩි කතන්දරයක්. හරිද මේක? ඒ තමයි මෙහෙම කතාවක්. ඕන මතකද අපිට සමීකරණයක් තිබුණා F බෙදීම A සමානයි මේ පාඩමේ මුලදීම අපිට හම්බුණා යම් මාපාංකයකට y වතාවක් E බෙදීම L.
තවද අපිට තව කතාවක් කියන්න පුළුවන් දැන් හුක් නියමය අනුව අපිට ලැබෙනවා F සමානයි KE. අපි මොකද්ද කරන්නේ? මෙතන ඉන්නේ F වෙනුවට ගෙනහිල්ලා දානවා KE. දැම්මොත් KE බෙදීම කැපිටල් A සමානයි කාටද? y වතාවක් E බෙදීම L. එතකොට E T කැපෙනවානේ. එතකොට ලේසියෙන් ගන්න පුළුවන් K දුරු නියතිය සමානයි හරස් සුන්දර ගියා නම් A y බෙදීම L. සම්මත සමීකරණයක් නෙවෙයි බහුවර්ණ සඳහා සමීකරණයක් විදිහට මතක තියාගන්න. ව්‍යුත්පන්න කරගමු. තවද කියලා ව්‍යුත්පන්න කරගමු. මේ ප්‍රකාශනය ව්‍යුත්පන්න කරගමු. ව්‍යුත්පන්න කරගමු. තොර දුරු නියතය K නම් K සමානයි AY බෙදීම L බහුවර්ණ වලට පට්ට ගන්න සමීකරණයක් ඕකනේ. සමහර රචනා ප්‍රශ්න වලට පවා වුණ වෙනවා. සමහර ගොඩක් ළමයින්ට ඕක අමතක වෙනවා. හරිද? හරියද? රයිට්. එහෙනම් බෝඩ් එක මෙපුවා. ඊළඟට මෙහෙම කතාවක්. මම ඔයගොල්ලෝ මෙහෙම ප්‍රශ්නාරයක් දුන්නොත් බලන්න ඔයගොල්ලන්ට අදලා දෙන්න පුළුවන්ද? සබල්. ඊළඟ මාතෘකාව. මෙහෙම ලියන්න. තන්‍ය මාධ්‍ය සඳහා ආතන්‍ය වික්‍රියාවට එදිරිව ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය වික්‍රියාවට එදිරිව ආතන්‍ය ප්‍රත්‍යාබලය අතර ප්‍රසාරය තන්‍ය මාධ්‍ය සඳහා ආතන්‍ය වික්‍රියාවට එදිරිව ආතන්‍ය ප්‍රත්‍යාබලය අතර ප්‍රසාරය මොකද කියන්නේ? මං ඉල්ලන්නේ E නෙමෙයි E බෙදීම L ට එදිරිව F නෙමෙයි F බෙදීම A අතර ප්‍රසාරය. මොන වගේ වේවිද ළමයි ප්‍රසාරය? හරි ලේසි. අපි මේව තර්ක කරන්න පුළුවන්නේ. අපි විතතිය දන්නවනේ. විතතියයි E බෙදීම L උයි. දෙන්නම එක සමානයිනේ. සමානුපාතිකයිනේ. තන්තුව මත කොච්චර බාහිර බලය දුවත් ආරම්භක දිග වෙනස් වෙන්නේ නැහනේ. ආරම්භක දිග නියතයක් නේ. එහෙනම් E බෙදීම L වෙනුවට කෙලින්ම E කියලා හිතන්නමයි තියෙනවනේ. F සහ F බෙදීම A ගැන හිතුවොත් මොකද වෙන්නේ? මොකද අපි කලින් ප්‍රශ්න වල E සහ F අතර මම සාධාරණීකරණය කරනවා එකම සමානයි කියලා E බෙදීම L සහ F බෙදීම අතර ප්‍රසාරය. සාධාරණීකරණය කරන විදිය ඔයගොල්ලෝ දන්නවා මේ ඇත්තම කතන්දරේ නම් අපි දන්නවා තන්තුවක් මත බාහිර බලයක් අතර හරස්කර ශේෂ්ඨ බලය පොඩ්ඩක් අඩු වෙනවා. නමුත් අපි උපකල්පනය කරමු හරස්කර ශේෂ්ඨ බලය අඩු වෙන්නේ නැතුව දිග වැඩි වෙනවා කියලා. ඒතකොට හරස්කර ශේෂ්ඨ බලය නියතයි නේදන්නේ. හරස්කර ශේෂ්ඨ බලය වෙනස් වෙන්නේ නැත්නම් F බෙදීමේ වල A කියන්නේ නියතයක් නම් උඩ ඉතුරු වෙන්නේ F විතරයි නම් F සමානුපාතිකයි F බෙදීමේ. එහෙනම් F වෙනුවටක් ගන්න පුළුවන් F බෙදීමේ. ඒ කියන්නේ මොකද්ද? තන්‍ය මාධ්‍ය සඳහා ආතන්‍ය වික්‍රියාවට එදිරිව ආතන්‍ය ප්‍රත්‍යාබලය අතර ප්‍රසාරය හරියට මේ වගේමයි කියන්නේ. එහෙනම් එහෙම අඳින්න කියලා කිව්වොත් මේ ප්‍රසාරයම අඳින්න තියෙන. ප්‍රසාරය ඇඳලා විතරක් බෑ. මේකේ තියෙන ලක්ෂයන් ටිකත් ඔයගොල්ලෝ නම් කරගන්න ඕන. මොනවාද ලක්ෂයන්? දන්නවා. කැපිටල් A කියන්නේ සමානුපාතික සීමාව. B කියන්නේ ප්‍රත්‍යස්සතා සීමාව. C කියන්නේ අවනති ලක්ෂය. D කියන්නේ ભેදක ලක්ෂය.
තේරෙන්න ඔකට මේ රූප සටහනේ මාක් කරගන්න පුළුවන් තව දෙයක් තියෙනවා. මෙන්න මේ D කියන තැනින් ඇවිල්ලා ගණන් හදන්න මේ අත්‍යවශ්‍ය වෙනවා. D වලින් ඇවිල්ලා F බෙදීමේ අක්ෂය හම්බුනොත් මේ තියෙන්නේ බේදක ප්‍රත්‍යාබලය. එතකොට මේ උඩම තියෙන්නේ උපරිම ප්‍රත්‍යාබලය. උපරිම ප්‍රත්‍යාබලය. right ප්‍රස්සාරය ඇඳලා ඔක්කොම ටික ගත්ත මාක් කරගමු. මාක් කරන් ඉවරයි නම් කියන්න ඉවරයි කියලා. හරිද ඉවරයිද? හරිද? හරිද? මම මේ ප්‍රශ්නාරම තව කතාවක් ඔකට කියලා දෙන්න යන්නේ. හොඳට අහන් ඉන්න. ප්‍රත්‍යක්ෂව තියරිටික කොටස් දෙකක් යටතේ අපි ඉවර කරගමු. ඒතර ඊට පස්සේ ගණන් ටික හදන්න තියෙන්නේ. ඒතර පාඩම ඉවර කරගන්න පුළුවන්. හරිද? කලේසි වේවි අපිට. දැන් දවසේ මේ දැන් රායි 11ට කිට්ටුයි. හරිද? රායි 11ට කිට්ටුයි නේ. සාමාන්‍ය නිදිමත හැදෙනවා ටිකක් වෙලා ගියා. ඒ වෙලාව වෙනකම් අපි උපරිම වශයෙන් ඉමු. තියරිටික අල්ලගමු. ඊට පස්සේ ඊළඟ දවසේ ආපහු අන්තිම තියරිටික ආවරණය කරගෙන හැම ඉස්සරේ ටියුට් එකේ ගණන් ටික හදමු වෙනද වගේම. හරි මම කියන්නේ මෙන්න මේකේ දැන් අපි මම කලින් ප්‍රශ්න කරන මොනවද සමානුපාතික සීමාවත් එක්ක සලකලා මේ අක්ෂරයන් ලෝම සමානුපාතිකයි කියලා නේ ගත්තේ. ඒ වගේම කතාවක් මම දැන් මේව කියන්නද මේ බලන්න මොන සීමාවත් එක්කද සමානුපාතික සීමාවත් එක්ක අහන් ඉන්න ඉස්සලා බලන් ඉන්න සමානුපාතික සීමාව එක්ක ප්‍රස්ථාරය සරල රේඛාවක් නේ මම ඔප්පු කරන්නද ප්‍රස්ථාරය කොහොමද සරල රේඛාවක් වෙන්නේ කියලා. ප්‍රස්ථාරය සරල රේඛාවක් වෙන්නේ මෙන්න මේ නිසානේ. F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L නේද? ඒතර F බෙදීම A ඉන්නේ මොන අක්ෂයද බලන්න y අක්ෂයේ. හරිද? E බෙදීම L ඉන්නේ මොන අක්ෂයද බලන්න x අක්ෂයේ. එන බලන්න A දක්වා ප්‍රස්ථාරයේ ඇයි සමානුපාතික සරල රේඛාවක් වුනේ? y සමානයි mx නිසා. එන වැදගත් දෙයක් පේනවලු. මේ වගේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය කිරීම සමාන කාටද යම් මාපාංකයට. එහෙනම් කියන බලම නිසා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමානයි. දැන් මේව තමයි එක්සෑම් එකේ ඕන වෙන්නේ ගණන් හදන්න. එක්සෑම් එකේ දෙන්නේ මේ ප්‍රස්ථාරය. දත්තත් එක්ක. දීලා ගණන් හදන්න යම් මාපාංක දෙන්නේ නැහැ. යම් මාපාංකය කරොත් මේ ප්‍රස්ථාරයෙන් හොයන්න වෙනවා. තේරුණාද? ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමානයි කාටද යම් මාපාංකයේ වෙච්ච වයිට. right අර ටිකක් විස්තර කරගමු තවද සමානුපාතික සීමාවත් එක්ක මේ ප්‍රස්ථාර සඳහා දැනුම. ප්‍රස්ථාරයෙන් ගන්න පුළුවන් දත්තය මොකක්ද කියන එක.
හරිද? ඉවරයිද? ඒක ලියාගෙන. හරිද? ප්‍රස්ථාර අනුක්‍රමණය ලැබෙන යම් මාපාමක ඔප්පු කරගත්තද? රයිට්. අපි කතා කරේ මේ ප්‍රස්ථාර සියල්ලක්ම කවුරු වෙනවද කියලා. මේ ප්‍රස්ථාර සියල්ලක්ම අපි අධ්‍යයනය කරේ තන්‍ය මාධ්‍ය වලටනේ. ඔයගොල්ලෝ කියන දෙනවා තන්‍ය මාධ්‍ය වලට අමතරව තියෙනවා තවත් මාධ්‍ය වර්ගයක්. මොනවා කියලාද අපි ඒවට කියන්නේ? අපි ඒවට කියනවා බංගුර මාධ්‍ය කියලා. එහෙම නේද? දැන් වීදුරු වගේ දෙයක් ගත්තොත් බංගුර මාධ්‍යයක්නේ. එහෙම නේද? වීදුරු වලට අපි කියනවා බංගුර මාධ්‍ය. ඒතර බංගුර මාධ්‍යක කොහොමද මේ ප්‍රස්ථාරය? අපි ඒකයි බලන්න යන්නේ. හරිද? මේ මාතෘකාව ලියාගමුද? වීදුරු වැනි මාතෘකාව. වීදුරු වැනි බංගුර මාධ්‍ය තන්තුවක් සඳහා වීදුරු වැනි බංගුර මාධ්‍ය තන්තුවක් සඳහා යොදනු ලබන භාරයට එදිරිව විතතිය අතර ප්‍රස්ථාරය යොදනු ලබන භාරයට එදිරිව විතතිය අතර ප්‍රස්ථාරය ඔයගොල්ලෝ දන්නවද? ඔය මේ වීදුරු තන්තුවක් අරගෙන ඒ වීදුරු තන්තුවර කලින් වගේම යොදන භාරයත් එක්ක විතතිය ප්‍රස්ථාරගත කරොත් මොනවා වගේද කියලා ලැබෙන ප්‍රස්ථාරය. සිම්පල්. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. අර මේකත් භාරය වැඩි කරගෙන යද්දී සමානුපාතික සීමාව එළඹෙනවා. ඒකත් ඉක්මවා බලය යොදනකොට ප්‍රත්‍යක්ෂතා සීමාවටත් එනවා. හරිද? ප්‍රත්‍යක්ෂතා සීමාවටත් එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවද අවනති ලක්ෂයක් උදා වෙන්නේ නැහැ. අවති ලක්ෂයක් උදා වෙන්නේ නැතුව ඉතා ඉක්මනින්ම එනවා මොන ලක්ෂයද? වේදක ලක්ෂය. වේදක ලක්ෂයට ඇවිල්ලා තන්තුව කැඩිලා යනවා. ඕක තමයි තන්‍ය මාධ්‍ය තන්තුවක සහ බංගුර මාධ්‍ය තන්තුවක විශේෂත්වය වෙන්නේ. වෙන් කර අඳුරා ගන්න පුළුවන් ලේසියම. කැපිටල් A කියන්නේ සමානුපාතිකතා සීමාව, B කියන්නේ ප්‍රත්‍යක්ෂතා සීමාව, D කියන්නේ වේදක ලක්ෂය. රයිට්. ප්‍රස්ථාර දාලා මේ තුන් දෙනා හඳුන්වගමු. ඊට පස්සේ මම නෝට් එක දෙන්නම්. ප්‍රස්ථාර දාගන්න. දත්ත ටික මාක් කරගන්න. නෝට් එක දාගමු ඊළඟට. හරිද? රයිට්. එහෙනම් මේ වලිමුද? වීදුරු වැනි බංගුර මාධ්‍ය තන්තුවක් මත වීදුරු වැනි බංගුර මාධ්‍ය තන්තුවක් මත යොදනු ලබන භාරය ක්‍රමයෙන් වැඩි කරගෙන යාමේදී එයද සමානුපාතිකතා සීමාවට සහ
එයද සමානුපාතිකතා සීමාවට සහ ප්‍රත්‍යස්සතා සීමාවට එළඹෙන අතර අවනති ලක්ෂයක් උදා නොවී ඉතා ඉක්මනින් භේදක ලක්ෂය කරා පැමිණ කැඩී යාමක් හෙවත් භේදනය වීමක් සිදුවේ. හරි තේරුම් ගත්තා නේද? එතකොට මෙහෙම බලන්න. ඔයගොල්ලෝ මතකද සමානුපාතිකතා සීමාවේ විශේෂත්ව දෙක අතර දෙවෙනි විශේෂත්වය. මම ආයෙ මතක් කරනවා සමානුපාතික සීමාවේ විශේෂත්ව දෙකයි. එකක් යොදන භාරය ඒ නිසා ඇති වෙන විතතිය නෝලවම සමානුපාතිකයි. යොදන බලය ඉවත් කරලා පස්සේ විතතිය මුළුමනින්ම ශුන්‍ය වෙනවා. හරිද? ඊට පස්සේ ප්‍රත්‍යස්ථා සීමාව මතකද විශේෂත්ව දෙකයි. යොදන බලය ඒ නිසා ඇති වෙන විතතිය නෝලවම සමානුපාතික වෙන්නේ නැහැ. එහෙම නේද? දෙවෙනි එක තමයි යොදන බලය මුළුමනින්ම ඉවත් කරාට පස්සේ විතතිය මුළුමනින්ම ශුන්‍ය වෙනවා. ඊට පස්සේ ප්‍රත්‍යස්ථා සීමාව චුට්ටක් පැනලා ඒ කියන්නේ අවනති ලක්ෂ්‍ය උදා වුණාට පස්සේ විශේෂත්ව දෙකයි. මොනවද විශේෂත්ව දෙක? යොදන පොඩි බලයක් යොදනකොට ඉතා විශාල විතතියක් නැති වෙනවා. ඊට පස්සේ තමයි යොදපු බලය මුළුමනින්ම ඉවත් කරත් විතතිය මුළුමනින්ම ශුන්‍ය නොවී. මම මේ ටික ඔයගොල්ලන්ට මතක් කරේ ඔයගොල්ලන්ට ප්‍රස්තාරයක් අන්දවන්න. ඒකට ඕන වෙන දෙවෙනි කරුණ. සමානුපාතිකතා සීමාවදී යොදපු බලය මුළුමනින්ම ඉවත් කරාම විතතිය ශුන්‍ය වෙනවා. ප්‍රත්‍යස්ථා සීමාවදී යොදපු බලය මුළුමනින්ම ඉවත් කරාම විතතිය සම්පූර්ණයෙන්ම ශුන්‍ය වෙනවා. ප්‍රත්‍යස්ථා සීමාව පැන්නම ඒ කියන්නේ අවනති ලක්ෂ්‍ය දක්වා බලය යොදලා යොදපු පිළිවෙලටම බලය අඩු කරගෙන ගිහලා සම්පූර්ණයෙන්ම ඉවත් කරායින් පස්සේ සම්පූර්ණයෙන්ම විතතිය ශුන්‍ය වෙන්නේ නැතුව කිසියම් නිත්‍ය විතතියක් ඉතිරි වෙනවා. මෙන්න මේක තන්දරේ කියන්නේ. මේක තන්දරේ ඔයගොල්ලෝ පුළුවන්ද ප්‍රස්තාරිකව පෙන්නන්න මේක පොඩ්ඩක් ඉස්සරහටත් වැදගත්. ඒ කියන්නේ අපි ඉස්සරම ගන්නවා පොඩ බලමු සමානුපාතිකතා සීමාව දක්වා. ඊට පස්සේ ප්‍රත්‍යස්ථතා සීමාව දක්වා. ඊළඟට ගන්නවා ප්‍රත්‍යස්ථතා සීමාව ඉක්මවා. හරිද? ඒ කියන්නේ මම ඕගොල්ලන් ඉල්ලන්න හදන්නේ ප්‍රස්තාරයක්. ප්‍රස්තාරය මේකයි. බලයට එදිරිව නැත්නම් භාරයට එදිරිව විතතිය අතර ප්‍රස්තාරය පළවෙනි ප්‍රස්තාරය ප්‍රත්‍යස්ථා සීමාවත් එක්ක. හරිද? මම මේ අදින ප්‍රස්තාරය මම මේ පැත්තට ඉතලයක් දැම්මොත් ඒ ඉතලේ තේරුම මොකද්ද? මම මේ ප්‍රස්තාරය ඇදලා තියෙන බලය වැඩි කරමින්. බලය වැඩි වෙන පැත්ත. බලය වැඩි කරමින් මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. ඕගොල්ලෝ දැන් මට මේක උඩ බැඳලා දෙන්න ඕන මොකක්ද? ඔය යොදපු පිළිවෙලටම බලය අඩු කරගෙන ගියොත් ඇඳෙන ප්‍රස්තාරය මොනවා කියද? ඇඳලා ඕන ඉතලේ දාලා පෙන්නන්න පුළුවන්. ඒතර මෙතනත් එහෙමනේ. ප්‍රස්තාරය F සහ E අතර. මෙතන තියෙන්නේ ප්‍රත්‍යස්ථතා සීමාවටත් ආවා. ඒක පැනලා සමානුපාතිකතා සීමාව පැනලා ප්‍රත්‍යස්ථතා සීමාවත් එක්ක ආවා. මම මේ පැත්තේ ඉතලේ දැම්මොත් මම ඔයගොල්ලන්ට ඇඳලා දීලා තියෙන්නේ කොතනද නේද? භාරය වැඩි කරමින්. ඊළඟ ප්‍රස්තාරය මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. මොකක්ද ඊළඟ ප්‍රස්තාරය ඊළඟ? භාරයත් එක්ක කොහොමද විතතිය වෙනස් වෙන්නේ? සමානුපාතිකතා සීමාවටත් ඇවිල්ලා ප්‍රත්‍යස්ථතා සීමාව පැනලා තමයි තියෙන්නේ. බලය යොදලා තියෙන්නේ. යොදපු පිළිවෙලටම භාරය අඩු කරගෙන ගියොත් කොහොමද විතතිය විචලනය වෙන්නේ? හදලා දෙන්න පුළුවන්ද? පටන් ගමුද මෙහෙම ලියන්න. පදාර්ථ කොටසක් මත
capital A සමානුපාතික සීමාව දක්වා capital A සමානුපාතික සීමාව දක්වා capital B ප්‍රත්‍යස්සතා සීමාව දක්වා capital C ප්‍රත්‍යස්සතා සීමාව ඉක්මවා ප්‍රත්‍යස්සතා සීමාව ඉක්මවා භාරය වැඩි කරමින් සහ යෙදූ පිළිවෙලටම භාරය අඩු කරමින් යෙදූ පිළිවෙලටම භාරය අඩු කරමින් විතතිය වෙනස් වන ආකාරය ප්‍රසාරගත කළ විට එය පහත පරිදි වේ ප්‍රසාරගත කළ විට එය පහත පරිදි වේ අඳලා දෙනවද ප්‍රසාර තුන පිළිවෙලට පොඩි වෙලාවක් දෙන්න ඕන උත්සාහ කරන අවස්ථාවක් ඉවරයි නම් දාන්න ඉවරයි කියනවද පොඩි වෙනසක් දෙන්න ප්‍රසාර තුන